ප්‍රමේයය දෙක වරහන් ඇතුලේ ඉහත ප්‍රමේයයෙහි විලෝමය එනත ප්‍රමේය එකෙහි විලෝමය ප්‍රමේයය දෙක වරහන් ඇතුලේ ප්‍රමේයය එකෙහි විලෝමය ප්‍රමේය දෙක වරහන් ඇතුලේ පළවෙනි ප්‍රමේය විලෝමය අනිත් පැත්ත හරි ඔන්න මේකයි දරුවෝ මේ දැන් ප්‍රමේයෙන් කිව්වේ මොකද්ද ප්‍රමේයෙන් කියවෙන්නේ එක් ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳුර ලබන රේඛාව මගින් ඉතිරි පාදයක සමානුපාතික ලෙස බෙදෙනවා කියන එකනේ ප්‍රමේයෙන් කියවෙන්නේ ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳුර ලබන රේඛාව මගින් ඉතිරි පාදයක සමානුපාතික ලෙස බෙදෙනවා කියන එක තමයි ප්‍රමේයෙන් කියවෙන්නේ. එතකොට මේකේ විලෝමයෙන් කියවෙන්නේ මෙහිම රේඛාවක් ඇඳලා සමාන්තරව නෙමෙයි. කොහොම රේඛාවක් ඇඳලා ඒ රේඛාවෙන් මෙහෙම රේඛාවක් ඇඳලා පස්සේ මෙන්න මෙහෙම මේ අනුපාත දෙක සමාන වෙනවා. ඒ කියන්නේ මේ ABC කියලා මම අරගෙන එයා XY කියලා ගන්නවා මේ ලක්ෂ දෙක. AX ට XB AY ට YC වුණා. මෙන්න මෙහෙම වුණා. AX ට XB සමානයි AY ට YC වුණා. මේ රේඛාව මෙයාට සමාන්තර වෙනවා. දැක්කද? ඒක තමයි විලෝමය අනිත් පැත්ත. සමාන්තර වුණොත් මෙහෙම අනුපාත සමාන වෙනවා. අනුපාත සමාන වුණොත් සමාන්තර වෙනවා. ඉන්න විලෝමය. හරිද? අපි ලියාගමු එක. මෙහෙම ලියාගන්න ප්‍රමේය දෙක යටතේ සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදේ නම් එම සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තර වේ. එම සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තර වේ. හරි ඔන්න මම ආයෙ කියනවා අගන්න සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදේ නම් මෙන්න මෙහිම සමානුපාතිකව බෙදෙනවා නම් ඒ සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි. හරි. එතකොට දැන් අපි රූපයක් අඳිමු. මේ රූපේ තමයි ටිකක් ලොකුවට අඳින්න. මෙන්න මේකයි කතාව. A B C ත්‍රිකෝණේ මේ තියෙන සරල රේඛාවක්. සමාන්තර නැහැ. AX බෙදීම XB සමානයි AY බෙදීම YC. AY බෙදීම YC වේ නම් XY සමාන්තරයි BC. XY සමාන්තරයි BC වේ. ඔන්න ඔක වෙනවා. හරිද? මේක ලියා ගන්න ටක් දාලා. ඒතර දරුවෝ දැන් මෙන්න මෙහෙමත් හරි හොඳ. දැන් AX බෙදීම XB නෙමෙයි. AB බෙදීම BX උනත් ඒ කියන්නේ අනුපාතේ කොහොම වුණත් හරි. හරිද? මේ අනුපාතේ මෙහෙමම නෙමෙයි. මෙහෙම උනත් හරි. AB බෙදීම BX සමානයි. AB බෙදීම BX සමානයි. AC බෙදීම CY. එහෙම උනත් හරි. නැත්තම් AX බෙදීම AB සමානයි. AY බෙදීම AC උනත් මේක සමාන්තර වෙනවා. හරිද? කොහොම හරි සමානුපාතිකව බෙදෙනවනම් සමාන්තර වෙනවා. මේ රූපය අඳ ගන්න ඔය ටික දාගන්න. රූපය අඳගත්තා ඔය ටික දාගත්තා.
හරි ඔන්නෝක තමයි කියවෙන්නේ. එතන වේ නම් මෙහෙම වෙනවා. හරිනේ මේකේ සාධනය නෑ. ඔයාලට සාධනය නෑ මේවා. හරි ප්‍රශ්න අංක එක මම ගණන් ටික දාන්නම් බෝඩ් එකේ. පළවෙනි ගාන PQR ත්‍රිකෝණේ මේ A මෙතන B මෙතන Y මෙතන X XY මෙයා 10යි cm මේ දිග 10යි cm මේ දිග 8යි cm 4.8යි cm මේ දිග 6යි cm හරි කොටස් දෙකක් තියෙනවා පළවෙනි කොටස AB සමාන්තරයි QR බව ලොමිලක්කම් දෙක px ට xy සමානයි 5ට 3ක් බව ඔන්න කොටස් දෙක පෙන්වන්න ඕනේ. හරි වැඩේ පටන් ගන්න. මම කියලා දෙන්නම් නේ. අපි ලියා ගන්න කොටක් දාලා. පළවෙනි ගානනේ මම කියලා දෙන්නම්. හරි. ඔන්න දරුවෝ පළවෙනි මුලින්ම තියෙන්නේ අර දෙන්න සමාන්තරයි කියන්නේ. හරිද? එතකොට විලෝමය තමයි දෙන්නන් තියෙන්නේ. මේ දෙන්න සමාන්තර වෙන්න නම් මේ PA ට AQ අනුපාතය PB ට BR අනුපාතය දෙන්න සමාන වෙනවා. මෙයා බෙදීම මෙයා, මෙයා බෙදීම මෙයාට සමාන වෙනවා. හරි. අපි ගමු. ඔන්න මෙහෙමයි මේක ලියන්නේ. PA බෙදීම AQ. දැන් ඔන්න මම මේ සාධනය කරන්නේ. සාධනය පටන් ගත්තා. සාධනය මම මෙතන වෙන කරනවා. කොහොමද? සාධනය PA ට AQ PA බෙදීම AQ කියලා ගන්නවා. මොකද ලියන්නේ මේක? PA බෙදීම AQ සමානයි 10 බෙදීම 6යි. 10 බෙදීම 6යි. දැන් ඔක චුට්ටක් සරල කරගන්නවා. 10 බෙදීම 6යි කියන්නේ 5 බෙදීම 3යි. ඔන්න PA ට AQ ආවා 5 බෙදීම 3යි කියලා. හරි. මෙයා එක අංක නැතුව හැබැයි ගන්නත් පුළුවන්. ඒක නැතත් කමක් නැහැ. ඊළඟ මම මේ අනුපාත ගන්නවා. PB ට BR PB ට BR PB ට BR 8ට 4.8 8 බෙදීම 4.8 මේකත් සරල කරගන්න ඕනේ. 8 බෙදීම 4.8 දැන් අපි කියන්න ඕනේ මේ අනුපාත දෙක සමාන වෙනවා කියන්නේ. අනුපාත දෙක සමාන වුණොත් සමාන්තර වෙනවා. මෙතෙන්ටත් 5 බෙදීම 3යි આવොත් වැඩේ හරි. හරි. අපි බලමු මෙයා සරල කරගන්න. සරල කරගන්න ඕන. ඒ කියන්නේ මෙයා දශමික ඉවත් කරගන්නත් ඕන. දශමික පන්නමු. එතකොට 80 බෙදීම 48ට 80 බෙදීම 48 දශමික මෙහෙට පැන්නුවා කියන්නේ මෙයා 10න් ගුණ වුණා. මෙයා 10න් මෙයා 10යි. ඒක හිතින් කරගන්න පුළුවන් නේ 80 බෙදීම 48යිනේ. 80 බෙදීම 48. පහක් වෙන නම් 80 බෙදෙන්න ඕනි කීයද? 16. හරි. 16 වරක් 5. 16 වරක් 5. 5 වරක් 6. 30යි 3ක් ඉදිරි 5 වරක් 5යි 3යි 8යි. වැඩේ හරි. 16. 16න් කපන්න. 80ට 16 ඒවා 5යි.
48ට 16 ඒව 3යි. පහ බෙදීම 3යි. නැත්නම් කපන්න නැතුව ඔහොම කෙලින් ලිව්වත් කෙලින්ම ලියන්න පහ බෙදීම 3යි. ඔන්න. PB බෙදීම BR අනුපාතයත් හොයාගත්තා. සරල කරලා 80 බෙදීම 48 සරල කරලා හොයාගත්ත පහ බෙදීම 3යි. එයා අංක 2. ඔන්න එකිනෙක දෙකිනුයි අපිට මොකද්ද කියන්න පුළුවන්? 1 හා 2ෙන් 1 හා 2ෙන් මේ පහ බෙදීම 3යි පහ බෙදීම 3යි. එකම රාශියකට සමානයි. එහෙනම් PA බෙදීම AQ සමානයි PB බෙදීම BR. මේ දෙකට සමානයි. හේතුව ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂයි. එම නිසා AB සමාන්තරයි QR. එම නිසා AB සමාන්තරයි QR. ඔන්න හේතුව මෙතන ලියනවා. 1 හා 2ෙන් එකිනෙක දෙකෙනුයි මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි කියන්නේ පුතේ PA ට AQ ධර්ම අනුපාතය සහ PB ට BR අනුපාතය සමානයි කියන එකනේ. ඕක තමයි ප්‍රමේය කියවෙන්නේ. මෙහෙම සමාන වුණොත් මෙයාට සමාන්තරයි කියන එක තමයි ප්‍රමේය කිව්වේ. එම නිසා AB QR සමාන්තරයි. හේතුව මොකද්ද? හේතුව සරල රේඛාවක් මගෙන් ත්‍රිකෝණයක පාදයක් සමානුපාතික ලෙස බෙදෙන නිසා. එන්න කෙටියෙන් ලිව්වත් ඇති නැත්නම් ඔක්කොම ටික ලිව්වත් කමක් නැහැ. සරල රේඛාවක් මගෙන් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා. නැත්නම් බෙදේ නම් එම සරල රේඛාව ඉදිරි පාදයට සමාන්තර වෙයි. ඒ ඔක්කොම ටික ලිව්වත් කමක් නැහැ. මේ කෙටියෙන් මෙහෙම ලිව්වත් කමක් නැහැ. සරල රේඛාවක් මගෙන් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා තමයි මේ දෙක සමාන්තර වෙන්නේ. සරල රේඛාවක් මගෙන් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා. හරිනේ? සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා මේ දෙක සමාන්තරයි. ඔන්න. ඊළඟට ඔන්න පළවෙනි වැඩේ හරි. සමාන්තර බව ඔප්පු කරා. දැන් px ට xy පහට 3ක් බව. ඉතින් px ට xy පහට 3ක් බව ඔප්පු කරගන්න එක දැන් දරුවෝ ලේසියි. හරි. දැන් අපි දන්නවනේ මේ මෙයාට මෙයා සමාන්තරයි කියලා. ඒක රූපෙට ලකුණු කරගන්න. මේ දෙක සමාන්තරයි කියන එක රූපෙට ලකුණු කරගන්න. ඔන්න. ලකුණු කරගෙන දැන් ගන්න මේ PQY ත්‍රිකෝණය. සලකලා මෙයාට මෙයා සමාන්තර නිසා PA ට AQ PX ට XY ට සමානයි. මෙයාට මෙයා අනුපාතය මෙයාට මෙයා අනුපාතයට සමානයි. ඒකෝට දැන් ප්‍රමේය දාන්නේ. හරියට නිකන් මධ්‍යලක්ෂ ප්‍රමේයයි මධ්‍යලක්ෂ ප්‍රමේයයි විලෝමයයි වගේ. දැන් මුලින් දැන් මේ විලෝමය ඊට පස්සේ ප්‍රමේය දාන්න යන්නේ. මේකනේ. මුලින් විලෝමය දෙන්න දැන් ප්‍රමේය දාන්න. හරි. ප්‍රමේය දාමු දැන්. මුලින් විලෝමය දෙන්න දැන් ප්‍රමේය. ඔන්න මේ PQY ත්‍රිකෝණයේ අන්න ත්‍රිකෝණය ගන්න ඕන දැන්. PQY ත්‍රිකෝණයේ කියලා ගත්තා. PQY ත්‍රිකෝණයේ. හරි ඕන මේ ත්‍රිකෝණය ගන්න පුළුවන්. ඔන්න දැන් මම PQY ත්‍රිකෝණය ගත්තා. PA ට AQ එහෙම නැත්නම් PX ට XY කින් පටන් ගන්න. කැමතිද? ඒක ගැටලුවක් නැහැ. මෙයාට මෙයා සමානයි කියන්නේ මේ ගැටලුවක් නැහැ. ඔන්න PX ට XY කියන්නම් PX බෙදීම ඊට කලින් යනවා සමාන්තරයි කියලා මට කමකට දෙන්න. AX සමාන්තරයි QY AX සමාන්තරයි QY මේ දෙන්න සමාන්තරයි. මේ දෙන්න සමාන්තර වුණේ සාධිතයි. පළවෙනි කොටස සාධනය කරගත්තා මේ දෙන්න සමාන්තරයි කියලා. සාධිතයි. එම නිසා PX බෙදීම XY සමානයි PA බෙදීම AQ.
ඔන්න දැන් px බෙදීම xy PA බෙදීම AQ PA බෙදීම AQ කියන්නේ 10 බෙදීම 6යි 10 බෙදීම 6 ඒ කියන්නේ 5 බෙදීම 3යි ඔන්න තාප එළියක් ලියලා දෙන්නත් කමක් නැහැ px බෙදීම xy සමානයි 5 බෙදීම 3යි හරි දැන් මේක අනුපාතයක් විතර ලියන්න ඒ නිසා මම මෙතෙන්ට ඕනේ px බෙදීම xy 5 බෙදීම 3යි px xy 5ට 3ක් වේ 5ට 3යි දැක්කම මුලින්ම විලෝමය දැම්මා විලෝමය දාලා මෙයාට මෙයා සමාන්තර බව ඔප්පු කරා හරියට නිකන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය දැම්මා ඒ වගේ විලෝමය දාලා ප්‍රමේය දැම්මා මේකත් එහෙමයි විලෝමය දාලා ප්‍රමේය දැම්මා වැඩේ තේරුණා මෑතොස්සන් වැඩේ කරන විදිය තේරුණා කරන්න ඕන විදිය තේරුණාද හරි ඊළඟ දාන ප්‍රශ්න අංක 2 ඔන්න ඔය දැන් හදපු විදියට මේ ගානක් හදන්න මේ හදපු විදියටම මේකත් හදලා දාන්න B C A X Y E මෙතන D මෙයාට මෙයා සමාන්තරයි මෙයාට මෙයා සමාන්තරයි පළවෙනි කොටස xy සමාන්තරයි BC xy සමාන්තරයි BC බව මොනවාක්ද දෙක yxd ධන xbc සමානයි අංශක 180ක් බව අංශක 180ක් බව හරි වැඩේ පටන් ගන්න වැඩේ පටන් ගන්න කොහොමද වැඩේ කරලා ඉවර ළමයි අතල්සන් පළවෙනි කොටස ඉවර ළමයි පළවෙනි කොටස ලේසි මේකත් ලේසි පොඩි දෙයක් ලියන්න තියෙනවා නිෂාදි ඉවරයි කො අනිත් අය කො ත්‍රිකෝණ දෙකකට ප්‍රමේය දැම්මා හරි
ත්‍රිකෝණ දෙකකට මුලින්ම ප්‍රමේය දාන්න තියෙන්නේ. ඒ ප්‍රමේය ඒ දානේව 1 2 කියලා අරගෙන මේ ප්‍රත්‍යක්ෂයක් දාලා සමාන කරන්න තියෙන්නේ. ත්‍රිකෝණ දෙකකට නරකටයි මේන්න මේකටයි ප්‍රමේය දාන්න. දාලා 1 2 කියලා අරගෙන ඒ දෙක සමාන කරලා ඒ ප්‍රත්‍යක්ෂයක් දාන්න තියෙන ප්‍රත්‍යක්ෂයක් දාපු ගමන් අර දෙන්න සමාන්තර වෙනවා. මේක වෙනවා. මෙන්න මේ ටික තමයි ලියන්න ඕනේ. දැන් මේ දෙන්න සමාන්තරයිනේ. ඒකවල මෙයාට මෙයා සමානයි. මේ දෙන්න සමාන්තර නිසා AD ට DE AY ට YC සමානයි. AD ට DE සමාන වුණානේ දෙපැත්තම. මෙයාට මෙයා ගත්තත් AD ට DE සමානයි. මෙයාට මෙයා ගත්තත් AD ට DE බෙදීම අනුපාතය සමානයි. එහෙනම් මේ අනුපාත සමානයි. මේ දෙන්න සමානයි කියන්නේ මෙයාට මෙයා සමාන්තරයි. මුලින්ම මම දාන්න මේ ABE ත්‍රිකෝණයට. මොන ත්‍රිකෝණය කියලා ගන්න ඕන. මෙතන ත්‍රිකෝණ කිහිපයක් තියෙනවානේ. එතකොට ABE ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ AX ට XB අනුපාතය. ඊට කලින් ලියන්න මේ දෙක සමාන්තරයි. අමතක වෙනවා. XB BE ට XB සමාන්තරයි BE. B යට දත්තයෙන් නැත්තා. එම නිසා AX ට XB AX බෙදීම XB සමානයි AD බෙදීම DE AD බෙදීම DE මෙයා අංක 1 දරගන්න. ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණය ACE ත්‍රිකෝණය එහෙම නැත්නම් AEC ත්‍රිකෝණය ACE ත්‍රිකෝණයේ මම මේ පැත්තට ගන්නවා AY ට YC කියලා ගන්නවා. මොකද සමාන දෙන්න එක පැත්තකට වෙනවනේ. AY ට YC. එහෙම ගත්තේ නැත්නම් බැලුවක් නැහැ. ප්‍රත්‍යක්ෂම තමයි කොහොම වුණා. AY ට YC. AY බෙදීම YC. AY ට YC සමානයි AD ට DE. AD ට DE. අමතක වෙනවා අප්පා shit. සමාන්තර බව ලියන්න අමතක වෙනවා. DY සමාන්තරයි EC. ඔයගොල්ලන්ටත් එහෙම දන්නේ නැහැ. dy සමාන්තරයි EC. ds. එම නිසා AY ට YC සමානයි AD ට DE. AD ට DE. ඒ අංක 2. හරි. දැන් මේ තව ඔය ළමෙක් මේ AD බෙදීම DE මේ පැත්ත ලියලා AY බෙදීම YC හා පැත්ත ලියුවා කියලා ගැටලුවක් නැහැ. කොහොම වුණත් එකම රාශියකට සමාන වෙලා තියෙන්නේ. මෙන්න එකම රාශිය. දැක්කද? එකම රාශියක සමානව රාශියෙන් එකක් අනෙකට සමානයි. එහෙනම් AX බෙදීම XB, AY බෙදීම YC ට සමානයි. 1 හා 2කින් මොකද වෙන්නේ? AX බෙදීම XB සමානයි AY බෙදීම YC. AY බෙදීම YC. හේතුව ප්‍රත්‍යක්ෂයි. ඔන්න දැන් AX බෙදීම XB AY බෙදීම YC ට සමානයි නේද? මේ අනුපාතය සමානයි. එහෙනම් XY BC සමාන්තරයි. දැන් ලියන්න පුළුවන්. එම නිසා XY සමාන්තරයි BC. ඇයි සමාන්තර උනේ? සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදුවම සමානුපාතිකව බෙදෙන නිසා. සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා තමයි මේ දෙක සමාන්තර වෙන්නේ. සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා. සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා. හරි ඔන්න දැන් මෙයාට මෙයා සමාන්තර බව ඔප්පු කරා. ඕගොල්ලන් මේ විදියට ලියපු ළමයි මේ ත්‍රිකෝණය දාලා ඊට පස්සේ මේ ත්‍රිකෝණය අරගෙන ඔය විදියට ප්‍රත්‍යක්ෂ දාලා වැඩි කරපු ළමයි තමයි. හරි මේව දැන් පුළුවන් කියන දරුවෝ ඕගොල්ලන්ට ඇත්තටම ජ්‍යාමිතිය පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් ලියන ක්‍රමේ හොඳටම අහු වෙලා තියෙනවා. හරිද? ඕගොල්ලන්ට දැන් ජ්‍යාමිතිය කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. තත්ත්වයට ඇවිල්ලා තියෙනවා.
හරි. ඔන්න වැඩේ හරි. දැන් මෙයා 180ක් බව. අපි දැන් සාධනය කරන්න පුතේ මේ දෙන සමාන්තරයි කියලා. මොන මන් දා ගන්නවා ඒක. ඊතර තුනක් දා ගන්නවා. හරි? ඊතර තුනක් දා ගන්නවා. මොන දැන් බලන්නකෝ. yxb කියන්නේ මෙයා. xbc කියන්නේ මෙයා. ඉතින් දෙයනේ මේ දෙන්නගේ එකතු අංශක 180යි. හේතුව මොකක්ද? හේතුව දෙන්න කොහමද? ඒ රෝමි ලක්ෂණ දෙක කියලා මේක ලිව්වා හේතුව ලිව්වම ලකුණු දෙක හම්බ වෙනවා. හේතුව මොකක්ද? හැබැයි සමාන්තර පරිපූර්ණකම. මිත්‍ර කෝණ පරිපූර්ණකයි. මේ දෙක සමාන්තර බව ලකුණු කරගන්න රූපෙට. සමාන්තර බව රූපෙටම දාගන්න. මේ කෝණේ ලකුණු කරගන්න. එකම ඡාපේ දාන්න එපා. මේකට එක ඡාපයක් මේකට ඡාප දෙකක් වෙන විදිහට දාගන්න ඕනේ. එකම ඡාපෙන් කියවෙන්නේ සමානයි කියන එක සමාන නැහැ. එක ඡාපය අරකට ඡාප දෙකයි දාන්න. ඔන්න මේ දෙන්නගේ එකතුව 180යි හේතුව මිත්‍ර කෝණ පරිපූර්ණ නිසා. මිත්‍ර කෝණ යුගලයක් පරිපූර්ණයි. මිත්‍ර කෝණ පරිපූර්ණ නිසා. හරි වැඩි ඉවරයි. ඊළඟ ගාන ප්‍රශ්නාංක 3යි. ඒ ත්‍රිකෝණයක් අඳින්න තියෙනවා කරන්න. ඔයගොල්ලෝ මේ ගාන නිකන් දැකලා හොත් ඇති. ඒ කියන්නේ 10 වසරේ එහෙම තිබුණා. හරි. මේ රූපේ ලකුණු කරපු දත්ත ටික ගන්න හොඳ. මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමාන්තරයි, මෙයාට මෙයා සමාන්තරයි. මම ඒක දෙන්නන්නේ. AP සමාන්තරයි QE ද AC සමාන්තරයි EB ද BD සමානයි EC ද BD සමානයි EC ද නම් PQ සමාන්තරයි BC බව PQ සමාන්තරයි BC බව හරි පෙන්නන්න තියෙනවා AB සමාන්තරයි QE AC සමාන්තරයි AC සමාන්තරයි BD BD සමාන්තරයි BD සමාන්තරයි සමානයි EC sorry EC මේ දෙන සමානයි නම් PQ සමාන්තරයි BC බව PQ BC ට සමාන්තර බව මේ දෙන සමාන්තරයි කියලා ඔප්පු කරන්න මේ දෙන සමාන්තර වෙන්න නම් පුතේ මෙයාට මෙයා අනුපාතය සමාන වුණා නම් හරියි වැඩි කරන්න බලමු කොහොමද
මේ තව දෙයක් කියන්න ඕන මේක 10 වසරේ ක්‍රමයට ඒ කියන්නේ සමාන්තර ආශ්‍රය වලින් කරන්න යන්න එපා. නැත්තම් මේ සමාන්තර ආශ්‍රය වලින් කරන්නත් පුළුවන්. හරි. 10 වසරේත් මේක තිබුණා 10 වසර ළමයිට 10 වසරේදී මේක කරේ වෙන විදියකට. ඒ විදිහට කරන්න යන්න එපා. සමාන්තර ආශ්‍රය අරගෙන. දැන් ඉගෙනගත්තු ක්‍රමයෙන් කරන්න. දැන් ඉගෙනගෙන තියෙන ක්‍රමයන් දෙක. දාලා. කොහොමද වැඩේ ඉවර ළමයි අතුස්සන්? මේ වැඩේ කරපු ළමයි නැද්ද කවුද? අශිකා, ලෙහිනි, විෂාදී, තරින්දි, සරණි, කවිෂා, නැත්මි, තරින්දි, නියසි කො 10 වසර ක්‍රමය හරි මතක් වෙනවද? 10 වසර ක්‍රමයක් හරි පේනවද? මේසි කොහොමද කරේ? කියන්න බෑ. මේසි කොහොමද කරේ මේ වැඩේ? ABC ත්‍රිකෝණේ මේ PD පාද සමාන්තරයි AC ඒකෙන් අරගෙන මේවා කරලා BD හයියෙන් කියන්නේ. ABC ත්‍රිකෝණේ ඔව්. PD සමාන්තරයි AC අරගෙන ඔව්. ඒකෙන් BD DC එකයි CE EB එකයි සමාන කරලා ඔව්. BP බෙදීම PA CQ බෙදීම QA සමාන කරලා ගත්තා. හරි හරි. ඔය කරලා තියෙන වැඩේ හරි. ඒ විදිහ තමයි. මෙන්න මේක තමයි කරලා තියෙන්නේ මේ ළඟ. මේ දෙන්න සමාන්තරයිනේ. මේ දෙන්න සමාන්තර නිසා මෙයාට මෙයා දරන අනුපාතය මෙයාට මෙයා දරන අනුපාතයට සමානයි. එහෙමනේ මේසි. හරි. ඊට පස්සේ මෙයාට මෙයා දරන අනුපාතය මේ දැන් මේ දෙන්න සමාන්තර වෙනවා ඊට පස්සේ. මේ දෙන්න සමාන්තරයිනේ. මේ දෙන්න සමාන්තර නිසා මෙයාට මෙයා දරන අනුපාතය මෙයාට මෙයා දරන අනුපාතයට සමානයි. කොහොමවත් මේ දෙන්න සමානයිනේ. ඒක මේ වැඩේ ගැලපෙනවා. හරි ඔන්න මෙහෙම දෙයක් එන්නේ. මම ඔක ලියලා පෙන්නන්නම්. මම මුලින්ම ලියන්නම් AP ට PP. මම ඒක මොකද ලියන්නම්?
හරි. මේ ත්‍රිකෝණෙමයි ABC ත්‍රිකෝණෙන්නේ ගන්න. ඒතර ABC ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණේ මෙයාට මෙයා සමාන්තර නිසා PD සමාන්තරයි AC. දියට. ඔන්න ඔහම වෙන නිසා මම ලියනවා AP ට PB අනුපාතය. AP බෙදීම PB අනුපාතය. මේ දෙන්න සමාන්තර නිසා AP බෙදීම PB. CD බෙදීම DB ට සමානයි. CD බෙදීම DB ට සමානයි. හේතුව ප්‍රමේය. ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව ඇඳි සරල රේඛාව මගින් ඉතිරි පාදයට සමානුපාතික ලෙස බෙදෙනවා. ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව ඇඳි රේඛාව ඉතිරි පාදයට සමානුපාතික ලෙස බෙදයි. කියලා හේතුව ලිව්වා. ඊළඟට දැන් මේ දෙන්න සමාන්තර නිසා තමයි AP ට PB CD ට DB උනේ. දැන් මේ දෙන්න සමාන්තරයි. මේ දෙන්න සමාන්තර නිසා මම දැන් AQ ට QC ලියනවා. මුලින් ගත්තේ මම AP ට PB දැන් ලියනවා AQ ට QC. මෙන්න මේ AQ ට QC ලියන්නේ මේ දෙන්න සමාන්තර නිසා. AB සමාන්තරයි QE බැවින් AB සමාන්තරයි QE බැවින් QE වෙන නිසා ඒ කියන්නේ D ඇත. AB සමාන්තරයි QE වෙන නිසා මේ AB සමාන්තරයි QE AQ ට QC AQ ට QC සමානයි මෙයාට මෙයා සමානයි මේ දෙන්න සමාන්තර එහෙනම් BE ට EC BE ට EC ඔන්න කොහොමද ලියාගන්නේ හරි අපිට පෙන්වන්න ඕනි මේ දෙන සමානයි කියලා තමයි අපිට දැන් පෙන්වන්න ඕන මෙන්න මෙයා සමානයි කියලා මේ දෙන සමාන බව පෙන්වන්න ඕන මේ දෙන සමාන නැහැ මේ දෙන සමාන බව පෙන්වන්න ඕන එතකොටනේ AP ට PB AQ ට QC මේ දෙන සමාන වුණොත් දරුවෝ මේ දෙන සමාන්තර වෙන්නේ එහෙනම් මේ දෙන්න සමාන කරන්න නම් මේ දෙන්න සමාන වෙන්න ඕන මෙන්න මේක තමයි ගේම මෙන්න CD බෙදීම DB CD බෙදීම DB BE බෙදීම EC BE බෙදීම EC බව පෙන්වන්න ඕනේ අන්න එතන ගේම තියෙන්නේ ඒවත් නැහැ ඒක මේසි ඒක කොහොමද කරේ අන්න මම මේ දැන් කරන්න BD EC දෙක දත්තය කියලා දීලා තියෙනවා. මේක දත්තයට දීලානේ අපිට මේ දෙක සමානයි කියලා. BD එකටයි EC එකටයි මේ DE එකතු කරලා ප්‍රත්‍යක්ෂ මගින් ප්‍රත්‍යක්ෂයක් දාලා හදලා එහෙම ගත්තා. හරි ඒක තමයි කරන්නේ. ඔන්න මම මෙහෙම වැඩක් කරනවා. මෙතන පුතේ CD තියෙනවා. මෙතන CD මෙතන BE ඔකට ඕක මේකක් දෙමු අපි BD ඕන EC ඕන මම මුලින්ම ලියන්නම්කෝ BD සමානයි EC කියලා. ඔන්න දැන් මේ ප්‍රත්‍යක්ෂ හදන එක තමයි ගේම දෙන්නේ. BD EC ට සමානයි. මම වන්න මේ ප්‍රත්‍යක්ෂ මේ පැත්තේ හදනවා. BD ට EC සමානයි. බලා ගන්නකො හදන විදිය. දැන් සුපිරියට මේ ප්‍රත්‍යක්ෂයක් හදන්න තියෙන්නේ. BD ට EC සමානයි. මම මේක අංක 1 කියලා ගන්නවා. අංක ගත්තේ නැහැනේ මම. අංක මේ පැත්තේ දාගෙන තියෙන්නේ. මෙහෙම කරන්නම් මේක. නෑ. දෙක ඕනේ නෑනේ. මේ දෙන්න මෙතන මේ පැත්තේ මම ඕක හැදුවොත් එම නිසා මේ දෙන සමානයි කියලා ගන්නත් පුළුවන්. කමන්න එක දෙක කියලා ගමු. මේක 1යි 2යි කියලා දාගමු. දැන් මේ දරුවෝ මේ හිතනවා ගාන. ගාන හදන මේ ක්‍රමයේ හිතනවා. 1යි 2යි කියලා මම ගත්තා. ලස්සන ප්‍රත්‍යක්ෂයක් හදන්න යන්නේ. ඔන්න BD EC සමානයි. ඒක අංක 3 කියලා මම ගන්නවා.
බලන් ඉන්නකො මුලින්ම. ඔයාලා බලන් ඉන්නකො. හොඳයි. මගේ ක්‍රමය හොඳයිද නැත්නම් ඊට වඩා හොඳ ලේසි ක්‍රමයක් කීයද කියලා බලන්න. BD EC සමානයි. දැන් මේ තුන අරගෙන මේක මම දෙපැත්තටම මේ DE කොටස එකතු කරනවා. මෙයාටත් එකතු කරනවා DE. මෙයාටත් එකතු කරනවා DE. හේතුව ප්‍රත්‍යක්ෂයි. දෙපසරම එකම රාශිය එකතු කරා. ප්‍රත්‍යක්ෂයි. හරි. දැන් මෙයාගෙන් හැදෙනවා BD ධන DE ගෙන්. BD ධන DE ගෙන් හැදෙනවා BE කියලා. BE. EC ධන DE ගෙන් හැදෙනවා EC ධන DE ගෙන් හැදෙනවා DC කියලා. DC. හරි. දැන් මෙතන තියෙන්නේ BD උඩ තියෙන්නේ CD. හරි. ඒ කියන්නේ දැන් මේ CD එක එන්න ඕන මේක දැන් මේකනේ මේ CD බෙදීම DB නේ එන්න ඕන දරුවෝ. CD බෙදීම DB නේ. මම දැන් මෙයා මෙහෙන් ලියන මෙයා එහා පැත්තට ලියනවා. මෙයා මෙහෙන් ලියනවා. මෙයා මෙහෙන් ලියනවා CD කියලා. මෙයා එහා පැත්තෙන් ලියනවා DE කියලා. හරි. මේකෙන් මේක ගත්තා මේකෙන් මේක ගත්තා. දැන් මෙයා අංක 4 කියලා ගත්තා. මෙයා මෙහෙන් ලියුවා මෙයා මෙහෙන් ලියුවා. එයා අංක 4 කියලා ගත්තා. දැන් මෙතන තියෙන CD බෙදීම DB නේ. CD බෙදීම DB නේ. දැන් 4 3ෙන් බෙදනවා. 4 බෙදීම 3. දැන් බලන්න 4 3ෙන් බෙදන්න. CD බෙදීම BD. CD බෙදීම BD සමානයි BE බෙදීම EC. බලන්න මැච් ද බලන්න දැන් මොකද කියන්නේ? 4 බෙදීම 3. CD බෙදීම BD, BE බෙදීම EC. දැක්කනේ? මේ දෙපැත්ත ආවා. CD බෙදීම DB BD නැත්නම් DB, BE බෙදීම EC. මේකට හේතුව දැන් මෙයාගෙන් බෙදුවේ හේතුව ප්‍රත්‍යක්ෂයි. මේක ප්‍රත්‍යක්ෂයි. දැන් 1 හා 2න් කියලා 1 හා 2න් මේ දෙක සමානයි. ඒ කියන්නේ මේ දෙපැත්ත දැන් සමාන වුණා නෙමෙයි. මේ දෙපැත්ත සමාන නිසා මේ දෙපැත්ත සමාන කරනවා. 1 හා 2න් මෙයා සමානයි මෙයා. මම ඒක උඩට ගන්නම්. එතනින් පස්සේ 1 හා 2න් මෙහෙට ගන්නම්. 1 හා 2න් AP බෙදීම PB සමානයි AQ බෙදීම QC. හේතුව A ප්‍රත්‍යක්ෂයි. A ප්‍රත්‍යක්ෂයි. මම කරපු ක්‍රමය හොඳයිද ඊට වඩා හොඳ ලේසි ක්‍රමයක් තියෙනවා. තියෙනම් මට අග්ගල WhatsApp එකට දාන්න. මගේ ක්‍රමය හොඳ ළමයි හොඳයි කියන්නේ. හොඳට තේරෙන ළමයි අතොස් මගේ මම කරපු වැඩේ හොඳට තේරෙනවා. හරි. දැන් ලස්සන්ට මේක හදාගත්තා. ඕගොල්ලන්ට ඔක පුළුවන් වෙනවා. ඔක දැන් මෙහෙමයි. ඔන්න හිතන්න ටීවී එකේ යනවා කෑමක් හදන්න. හරිද? ඔක මේක මෙහෙමයි. කෑම හදන විදිහ ඔක්කොම දෙන්නේ නැහැ. අවශ්‍ය ටික විතරක් පොඩ්ඩක් කියනවා. ඊට පස්සේ ඕගොල්ලොත් ඔක බලලා හරියට හදාගන්න දැනගන්න ඕනේ. ඒතර මේක මේ ලස්සන දැන් මේක දෙනවා. මෙන්න මෙහෙම දෙයක් අපිට හදන්න ඕනේ කියලා. කියන්නේ අවශ්‍ය දේවල් තියෙනවා. මෙන්න මේක හදන්න ඕනේ. මෙයා හදන්න නම් ඔයගොල්ලෝ කල්පනා කරන්න මේක කොහොමද හදන්නේ? මේ විදිහට ලස්සනට ගොඩනගන්න ඕනේ. ගොඩනගීම. ලස්සනට ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් ගොඩනගුවා. මෙන්න මේ වගේ දෙයක් තනියෙන් කරගන්න පුළුවන්. මේ වගේ දෙයක් හිතන්න පුළුවන් නම් හරි ඉක්මනට ලියා ගන්න මේ ටික. හරිනේ. ඕන්න 1 හා 2කින් AP ට PB AQ ට QC සමානයි. එම නිසා දැන් මෙතනින් පස්සේ එම නිසා PQ සමාන්තරයි BC. PQ සමාන්තරයි BC. මේ දෙන සමාන්තර උනේ ඇයි? මේ දෙන සමාන්තර උනේ සරල රේඛාවක් මගින්
ත්‍රිකෝණයක පාද දෙක සමානුපාතිකව බෙදෙන නිසා. සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙක සමානුපාතිකව බෙදෙන නිසා තමයි හේතුව. ඒ නිසා මේ දෙක සමාන්තරයි. හරි ඒකත් ඉවරයි. ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 කියවන්න තියෙනවා. රූපයක් නැහැ. ලියා ගන්න ප්‍රශ්න අංක 4. ABCD චතුරස්‍රයේ විකර්ණ ඕහිදී ඡේදනය වේ. ABCD චතුරස්‍රයේ විකර්ණ ඕහිදී ඡේදනය වේ. ඊළඟට AO සමානයි 6.4යි cm. OC සමානයි 8යි cm සෙන්ටිමීටර්. BO සමානයි 9යි cm. ඒ වගේම OD සමානයි 7.2යි cm සෙන්ටිමීටර්. නම් ABCD ත්‍රිපිසියමක් බව සාධනය කරන්න. AO 6.4යි OC 8යි BO 9යි OD 7.2ක් ද නම් ABCD ත්‍රිපිසියමක් බව සාධනය කරන්න. හරි වැඩි පටන් ගන්න. රූපයක් අඳින්න දීපු දත්ත ලකුණු කරගන්න වැඩි පටන් ගන්න. ABCD චතුරස්‍රයක්. කැමති විදිහකට ගන්න. මම මොන ගත්තා. ඉවරතර තමයි. කොහොමද ගත්තේ නැත්තම් ABCD මේ විදිහට ගන්නද මම ABCD මෙතනට A දාලා BCD හොඳයිද හොඳයිද? ඔයගොල්ලෝ කොහොමද දන්නේ නේද? කැමති විදිහක ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් අර දාන බැරි වෙච්ච එක අමාරුනොත් අර හිතාගන්න දැන් මම ගත්ත විදිය මේකනේ. අනිත් පැත්තට ගත්තොත් ඔයගොල්ලෝ දෙන්නේ අනිත් පැත්ත මාරු වෙලා.
AB උඩට අරගන්නකො DC පල්ලෙහාට දාලා. හරි වෙන ළමයිගෙන් ගැටලුවක් නැහැ නේ. නැත්තම් ඒ ළමයි ලියාගත්ත විදියයි වෙනස්. ABCD විකර්ණ ඕහිදී ඡේදනය වෙනවා. AO 6.4යි OC 8යි මේ ටික 8යි. BO 9යි. BO 9යි. OD 7.2යි. නම් ABCD ත්‍රිපිසියමක් බව. ඔන්න මෙයා ත්‍රිපිසියමක් බව පෙන්වනවා. හරි. පොඩ්ඩක් අහගන්නකො මේ පොඩි තියරියක් කියන්නේ මේක අර ඕගොල්ලන්ට මම මේ ක්‍රමයේ එක කරද්දී ඒකේ දරුවෝ මෙන්න මෙහෙම එකක් දුන්නනේ. මෙන්න මෙහෙම ත්‍රිකෝණය ඇඳලා ඔන්න ඔහොම එකක් දුන්නා මතකද? හිතෙන්ද පෙරලා ගන්න චුට්ටක්. ඒක මතක් කරගන්න. අමතකයි නම් හිතෙන්ද පෙරලා ගන්න. ABC XY. ඔන්න ඕකෙන් තමයි මේක හදන්න තියෙන්නේ. හරිද? එතන මම දීලා ඇති මෙයාට මෙයා සමාන්තරයි නම් මෙයාට මෙයා අනුපාතය මෙයාට මෙයා අනුපාතයට සමානයි. මොකද දීලා තියෙන්නේ? XC බෙදීම CB සමානයි YC බෙදීම CA. කොහොම දීලා තියෙනවනේ. මෙයා බෙදීම මෙයා බෙදීම මෙයාට සමානයි. දැන් මෙහෙම වුණොත් හිතන්න දැන් මේ දෙන්න සමාන්තර නැහැ. මේ දෙන්න සමාන්තර නැහැ. හැබැයි මෙහෙම වෙනවා. මොකද කියන්නේ? මෙයාට මෙයා අනුපාතයට සමාන නම් මේ දෙන්න සමාන්තරයි. මේ ක්‍රමයේ විලෝමය. හරිද? එතකොට සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාදයක් සමානුපාතික ලෙස බෙදෙන නිසා මෙයාට සමාන්තර වෙනවා. ඒක හේතුව කියන්නේ සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙක සමානුපාතික ලෙස බෙදයි. ඒකම තමයි ලියන්නේ මේකට. ඔන්න එහෙනම් මෙයාට මෙයා අනුපාතය සමාන වෙනවා. හරිද? ඒ කියන්නේ x අකුර හැඩයට මෙයාට මෙයා අනුපාතය සමාන වෙනවා. මේකත් බලන්න කොයි විදිහට මෙයාට මෙයා අනුපාතයට හෝ ඒ කියන්නේ අපි මේ දෙන සමාන්තර කරගන්නවා. හිතන්න ඔන්න මේ විදිහටම ඔය විදිහටම මේ දෙන්න සමාන්තර වෙන්න නම් මෙයාට මෙයා දරන අනුපාතයයි මෙයාට මෙයා දරන අනුපාතයයි සමාන වෙන්න ඕන AB ට DC සමාන්තර වෙන්න නම්. හරි? මට කියන්න ඔය විදිහට AD ට BC සමාන්තර වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? අපි දන්නේ මොන දෙන්නද සමාන්තර කියලා. ඇයි මේක ත්‍රිපිසියමක්නේ. ත්‍රිපිසියමක් බව පෙන්වන්න නම් දරුවෝ ත්‍රිපිසියමක් බව පෙන්වන්න නම් ත්‍රිපිසියමේ මේ තියෙන එක ලක්ෂණයක් පෙන්වුවම ඇති. ත්‍රිපිසියම මොකද ලක්ෂණය? සම්මුඛ පාද යුගලයක්. ත්‍රිපිසියම අර්ථ දැක්වීම තමයි සම්මුඛ පාද යුගලයක්. එක යුගලයක් පමණක් සමාන්තර වූ චතුරස්‍රය ත්‍රිපිසියමක් වේ. එහෙනම් සම්මුඛ පාද යුගලයක් එක යුගලයක් සමාන්තර වුණා නම් ඇති. එතකොට එයා ත්‍රිපිසියමක්. එක්ක මේ දෙන්න සමාන්තර වෙන්න ඕනි. එක්ක මේ දෙන්න සමාන්තර වෙන්න ඕනි. අපි දන්නේ මොන දෙන්න සමාන්තර වෙනවද කියලා. හරිද? එතකොට අපි නිකන් කටුවට මේක ලියලා බලන්න වෙනවා. මේ දෙන්න සමාන්තර නම් මෙයාට මෙයා දරන අනුපාතය මෙයාට මෙයා දරන අනුපාතයට සමානයි. මම නිකන් චෙක් කරලා බලනවා AO ට OC කීයද? AO බෙදීම OC කීයද කියලා බලනවා. BO බෙදීම OD කීයද කියලා බලනවා. මේ නිකන් මේ කටු කොලයක නිකන් ලියලා හදලා බලනවා. AO ට OC කීයද? BO ට OD කීයද? අනුපාත දෙක සමාන වුණොත් වැඩේ හරියි. ඔන්න AO ට OC කියන්නේ 6.4 බෙදීම 8. AO ට OC කියන්නේ 6.4 බෙදීම 8. BO ට OD කියන්නේ 9 බෙදීම 7.2. හරි. දැන් සරල කරලා බලමු මොන විදිහට මම මේක හදාගෙන යන්නම්. මේ කටුවට හදන්නේ මොකද?
අටුවට හදලා බලනවා. මෙතන 10න් ගුණ වුණාම 64 බෙදීම 8 මෙතන 90 බෙදීම 72. 64 බෙදීම 8යි කියන්නේ 8 ඉවයට 1. 8 වරක් 8 64යි. මෙතන එන්නේ 90යි 72යි 90යි 72යි නම් 9න් තමයි බෙදෙන්නේ. 90ට 9ව 10යි 72ට 9ව 8යි. එන්න මෙහෙම එකක් ආවා. ගොඩයි දැන් 80යි නෑ. ඔව් නෑ 80යි. නම් ළමයි කියන්නේවත් නෑ. මේක මෙහෙට ගන්නම් මෙතන 80ක් වෙනවනේ. 8 64ට 8ව 8යි 80ට 8ව 10යි. 8 බෙදීම 10යි 10 බෙදීම 8යි. අනුපාත පොඩ්ඩක් මාරු වෙලා ආවේ. නේ? මාරු වෙලා ආව කියන්නේ දරුවෝ AOට OC සමාන වෙන්නේ දැන් BO මෙතන මාරු වෙන්නේ නැහැ. මෙතන මාරු වෙනවා. OD බෙදීම BO. මෙන්න මෙහෙම මාරු වෙනවා. ඒතර තමයි 8 බෙදීම 10 වෙන්නේ. මෙයා උඩ මෙයා යට. මෙතන දෙයට මාරු වෙනවා. OD බෙදීම BO. ඔන්න ඔය විදිය. එහෙනම් මෙන්න මේ දෙන්න තමයි සමාන වෙන්නේ. ඔන්න දැන් බලනවා රූපේ මේක. AOට OC OD කියන්නේ DO. DOට OB. මෙන්න මේ දෙන්න සමාන වෙන්නේ. මෙයාට මෙයා මෙයාට මෙයා. එහෙනම් සමාන්තර වෙන්නේ මේ දෙන්නද මේ දෙන්නද? හොඳට කල්පනා කරලා. දැන් සමාන වෙන්නේ කවුද? AOට OC අනුපාතයයි DOට OB අනුපාතයයිනේ. මේ අනුපාතය තමයි සමාන වෙන්නේ. එහෙනම් සමාන්තර වෙන්නේ මේ දෙන්නද අර දෙන්නද? AB ADBC. හරිද? පැහැදිලිද? මෙහෙම මේ දෙන්න සමාන්තර වෙන්න නම් AOට OC BOට OD වෙන්න ඕනේ. මේ දෙන්න සමාන්තර වෙන්න නම් AOට OC BOට OD. මේ දෙන්න සමාන්තර නම් AOට OC DOට OB. හරිද? මේ දෙන්න. එහෙනම් මේ දෙන්න තමයි වෙලා තියෙන්නේ. හරි. දැන් අපි යන නියම ඔක ලස්සන. ඔන්න මම අඳුරගත්ත සමාන්තර වෙන රේඛා දෙක. මේ දෙන්න තමයි සමාන්තර වෙන්නේ. ඔන්න දැන් ලියනවා AOට OC. මෙයාට මෙයා දාන අනුපාතය. AO බෙදීම OC. AO බෙදීම OC කියන්නේ 6.4 බෙදීම 8. මේක දැන් සුළු කරලා හදාගන්න කීයක් දෙන්නේ කියලා AOට OC කියන්නේ 64 බෙදීම 80යි සරල කරලා ගන්න. මෙතන එනවා 64යි 8යි 8 බෙදීම 10 තව සරල කරන්න පුළුවන්. එම නිසා AO බෙදීම OC කියන්නේ නිසා AO බෙදීම OC 4 බෙදීම 5යි සරල කරලා ගත්තා. ඔන්න අංක 1. එයා අංක 1 කියලා ගන්න. AOට OC. දැන් DOට OB ගන්න. DOට OB. DO බෙදීම OB. ඔය විදිහට හදලා ගන්න. DO බෙදීම OB. 7.2 බෙදීම 9. සරල කරලා ගන්න දැන්. 7.2 බෙදීම 9 කියන්නේ 72 බෙදීම 90. 72 බෙදීම 90. ඇයි මෙයා 10යි මෙයා 10න් ගුණ වුණාම 72 බෙදීම 90යි. සරල කරන්න දැන් 72ට 9ව 8යි 90ට 9ව 10යි. 8 බෙදීම 10යි. දැන් ඔන්න DOට OB. DOට OB 8 බෙදීම 10යි කියන්නේ 4 බෙදීම 5යි. එයා අංක 2. 1 හා 2කින්. දැන් 1 හා 2කින් ගන්න. 1 හා 2කින්. ඔන්න 5න් 4යි 5න් 4යි. AOට OC. AO බෙදීම OC සමානයි DO බෙදීම OB. DO බෙදීම OB ප්‍රත්‍යක්ෂයි. AO බෙදීම OC DO බෙදීම OB ට සමානයි ප්‍රත්‍යක්ෂයි. හරි දැන් වැඩේ හරි.
A වට OC D වට OB සමානයි කියන පුතේ මේ දෙක සමාන්තරයි. එම නිසා AD සමාන්තරයි BC. AD සමාන්තරයි BC. හේතුව දාන්න මෙතන. AD BC සමාන්තර වෙන්නේ. හේතුව සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා. සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා. මේකම තමයි හේතුව. වෙන හේතුවක් නැහැ. වෙන හේතුවක් තියෙනවා ඊළඟට මේ සමකෝණී කරගත්තම ඒක ගන්න පුළුවන් හේතුව. දැනට ඉගෙනගෙන තියෙන ඕකනේ. ඒක දැනට ඕක ලියන්න. මේකට වඩා ගැළපෙනවා සමකෝණී කරාට පස්සේ එන හේතුව. හරි දැනට ඕක ලියලා ගන්න පුළුවන්. ඔන්න. ඔය වගේ ගානක් අච්චුපොටි තියෙනවා. මේ වගේ එකක්. ඒක මම ඔය මේ වගේ ගානක් දාලා තියෙනවා. AD සමාන්තරයි BC වීමට හේතුව. සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාදයක් සමානුපාතිකව බෙදෙන නිසා. හරි දැන් මේ දෙක සමාන්තරයි. ඒ නිසා මෙයා ත්‍රිපීසියමක්. එම නිසා ABCD ත්‍රිපීසියමක් වේ. ත්‍රිපීසියමක් වෙන්න හේතුව සම්මුඛ පාද යුගලයක් සමාන්තර නිසා. මේක සම්මුඛ පාද යුගලයක් සමාන්තරයි. සම්මුඛ පාද යුගලයක් සමාන්තර නිසා. හරි ප්‍රශ්න අංක 5 ABC ත්‍රිකෝණේ ලියාගන්න. ප්‍රශ්න අංක 5 ABC ත්‍රිකෝණේ BC පාදයේ මධ්‍ය ලක්ෂය D වේ. ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය D වේ. ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය D වේ. O යනු AD මත පිහිටි O යනු AD මත පිහිටි ඕනෑම ලක්ෂයකි. O යනු AD මත පිහිටි ඕනෑම ලක්ෂයකි. දික්කල BO රේඛාව Q හිදී AC ද දික්කල CO රේඛාව P හිදී AB ද හමු වේ. ආයෙ කියන්න ඕන නම් කියන්න. දික්කල CO රේඛාව P හිදී AB ද හමු වේ. ආයි කියන්නකෝ ගාන. මුල ඉඳන්ද ඕන කොයි හරි ඉඳන්ද? මුල් ටික කියන්න. මුල් ටික. ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය D වේ. O යනු AD මත පිහිටි ඕනෑම ලක්ෂයකි. දික්කල BO රේඛාව Q හිදී AC ද දික්කල CO රේඛාව P හිදී AB ද හමු වේ. හරිද? PQ සමාන්තරයි BC බව සාධනය කරන්න. PQ සමාන්තරයි BC බව සාධනය කරන්න. හරි රූප සටහනක් අඳින්න. PQ සමාන්තරයි BC බව පෙන්වන්න ඕනේ. ලියා ගන්න බැරි වුණා නම් කියන්න.
රූපය ඇඳලා පටන් ගන්නකො වැඩි. මේ ත්‍රිකෝණය මෙහෙම ගන්න. නැත්නම් එක විදිහට ත්‍රිකෝණ ගන්න. බලන්න ඒ අකුර උඩට දාලා ගන්න. ওই විදිහට ඇඳලා දැන් මේකට සටහනේ ලකුණු කරලා බලන්න ගැලපෙනවද කොහොමද ගැලපෙන්නේ නැත්නම් ත්‍රිකෝණ වෙනස් කරනවා. හරිද? ඔන්න ගාන මෙහෙම කියන්නේ ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය D වේ. BC පාදයේ මධ්‍ය ලක්ෂය D වේ. දැන් මෙයාට මෙයා සමානයි. O යනු AD මත පිහිටි ඕනෑම ලක්ෂයකි. AD මත. O කියන්නේ ඕනම තැනක්. නිකන් ලකුණු කරමු. දික්කල BO රේඛාව. දික්කල BO රේඛාව QD AC ද? QD AC ද? දික්කල CO රේඛාව. දික්කල CO රේඛාව. දික්කල CO රේඛාව PHD AB ද? PHD AB ද? හමුවේ PQ සමාන්තරයි BC බව සාධනය කරන්න. හරි. උන්න රූපේ PQ සමාන්තරයි PQ. අපි හිත ගමු. PQ BC සමාන්තර බව. මම මේක ත්‍යා කරගන්න. ඒ බව පෙන්වන්න තියෙනවනේ. PQ සමාන්තරයි BC බව. හරි. කොහොමද වැඩේ කරන්නේ? ආයෙ දෙන්න සමාන්තර බව කියන්න ඕනේ. හරිද? මෙතන සමාන්තර වෙන්නේ නැහැ. ගාන කියමු. ABC ත්‍රිකෝණය BC පාදයේ කියලා. ඔය යන AB මත පිහිටි ඕනෑම ලක්ෂයක්. දික්කල BO රේඛාව QD AC ද? දික්කල CO රේඛාව PHD AB ද?
හම්වේ හරි දරුවෝ මේකේ පොඩි නිර්මාණයක් කරන්න වෙනවා නැත්තම් බෑ හරි දැන් මේ දෙන්න සමාන්තර කරගන්න එපා මේ දෙන්න සමාන්තර කරගන්න නම් මේ මෙයාට මෙයා දරන අනුපාතය මෙයාට මෙයා දරන අනුපාතයට සමාන වෙනවා මේ දෙන්න සමාන්තර කරගන්න නම් මම නිකන් කටුවට ලියන්නේ AP ට PB සමානයි AQ ට QC වෙන්න ඕන. ඔන්න ඔහම වෙන්න ඕන. මේක ඔයගොල්ලෝ කටුකොළ වල කරලා බලන්න ඕන. මෙන්න මේ වැඩේ වෙන්න ඕන. දැන් මේ හිතනවා ගාන හදන්න කරන්න. මට මෙයා වෙන්න ඕන. හරි. එතකොට මෙයාට මෙයා මෙයාට මෙයා බව පෙන්න ගන්න නම් මොකක්ද කරන්න ඕන? එහෙනම් හරි. මේ දෙන්න මේ අනුපාතයට සමාන බව පෙන්වන්න නම් මෙන්න මෙහෙම වැඩක් කරලා මෙතන දැන් මෙයාට සමාන කෙනෙක් හදාන්න එපා. මෙන්න මේ වගේ වැඩක් නිර්මාණයක් අන්තිමට බලන්න. අනුපාත ගන්න ඕනේ. මේකට මෙයා සමාන්තර වුණා. මේක සමාන්තර වුණා. මේකට මේක ඔයගොල්ලෝ සම්පූර්ණ බලන්න හොඳේ මොකක් හරි ක්‍රමයක් බලන්න.
D समान है D वाला වැඩේ හරි අහුණා ටිකක් අමාරුයි හරි ඒක සරේ බෑ පොඩි නිර්මාණයක් තියෙනවා මේක එක සැරේ හිතන්න අමාරුයි ළමයි හරි මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕන දරුවෝ මේක අමාරුයි මම පිළිගන්නවා මොකද මේක දෙන්නකෝ ඒ ගාන යාළුවෙක්ට යන්න මට මෙතන මේක හදාගන්න බැහැ කියලා දීලා බලන්න ඔය ගාන දැන් මේක නිර්මාණ ටිකක් කරගන්න ඕනි මෙන්න මේක අහගන්නකෝ ඔය ගාන යාළුවෙක්ට යවන්නේ රූප දෙන්න එපා රූප මුකුත්ම දෙන්න නැතුව හොඳ මීටර එකකට යවලා බලන්න හරි මෙන්න මේකේ දරුවෝ මෙන්න මේ වගේ නිර්මාණයක් අපි කරගන්නවා එහෙම නැත්නම් මොකද දැන් මේ අනුපාතනේ අපි පෙන්න ගන්න ඕනේ මෙන්න මේක පෙන්වන්න ඕනේ මේක පෙන්වන්න නම් මම කල්පනා කරා මෙයාට මෙයා අනුපාතයට සමාන වෙනවනේ මේ AO ට මෙතන අනුපාතයක් මම ගත්තා R කියලා මේ අගයක් ගත්තා R කියලා හරිද AB ට PB AO ට OR සමාන වුණොත් මම ඔබ චුට්ටක් මෙන්න මෙහෙම කරන්නේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන නිසා මම මේක වෙනවා මෙතන D මෙතන C මෙයාට මේකට මේක සමාන්තරයි මේකට මේක සමාන්තරයි හරි මෙන්න මේකයි කතාව මෙයාට මෙයා සමාන්තර වුණොත් මෙයාට මෙයා අනුපාතය මෙයාට මෙයා අනුපාතයට සමානයි හරි ඒ වගේම පුතේ මෙයාට මෙයා සමාන්තර වුණා මෙයාට මෙයා දරන අනුපාතය මෙයාට මෙයා දරන අනුපාතයට සමානයි මේ ත්‍රිකෝණයෙන් මෙයාට මෙයා දරන අනුපාතය මෙයාට මෙයා දරන අනුපාතයට සමානයි මේ ත්‍රිකෝණයෙන් මෙයාට මෙයා දරන අනුපාතය මෙයාට මෙයා දරන අනුපාතයට සමානයි බලන්න තේරෙනවද බලන්න ඔය චුට්ට තේරුම් ගන්න ඕන මෙයා සමාන්තර වුණොත් ඔන්න ඕක දකින්න හොඳට මෙයාට මෙයා සමානයි මේ දෙන්න සමාන්තර වුණොත් මෙයාට මෙයා සමානයි ඒ කියන්නේ මේ එකම කෙනාට නේද මේ සමාන වෙන්නේ එකම අනුපාතයට මෙතන AO තියෙන්නේ AO OR මම මෙතනට R කියලා ගත්තා AO OR මෙන්න මේ AO බෙදීම OR ට සමානයි කියන ආකාර දෙකකින් හරිද ඔන්න මොකෝත් ලියන්න එපා AP ට PB AP බෙදීම PB අපිට ලියන්න පුළුවන් වුණා නම් AO ට OR කියලා ඒ වගේම AQ ට QC ඒ වගේම AQ බෙදීම QC අපිට ලියන්න පුළුවන් වුණා නම් AO ට OR කියලා දෙපසම AO බෙදීම OR AO බෙදීම OR එහෙනම් මේ දෙන්න සමානයි මේක තමයි අපිට කරන්න ඕනේ AP බෙදීම PB AP බෙදීම PB සමානයි AQ බෙදීම QC බව තමයි පෙන්වන්න ඕනේ හරි
AP බෙදීම PV AQ බෙදීම QC. මේක තමයි පෙන්වන්න ඕන. මේක පෙන්වන්න නම් AP බෙදීම PV AO බෙදීම OR ටත් AQ බෙදීම QC AO බෙදීම OR ටත් සමාන වෙන්න ඕන. AQ බෙදීම QC AO බෙදීම OR ටත් සමාන වෙන්න ඕන. හරි? ඒකට ඔහොම වෙන්න නම් මෙයාට මෙයා සමාන්තර වෙන්න ඕනි. මෙයාට මෙයා සමාන්තර වෙන්න ඕනි. මෙයා සමාන්තර වෙන්නත් මෙයා සමාන්තර වෙන්නත් මෙතන අපි සමාන්තර ආශ්‍රයක් හදාගන්නවා. මෙතන සමාන්තර ආශ්‍රයක් හදන්න නම් මේ දිගට සමානයිනේ. මේ දිග සමාන වෙන විදියට මෙතන සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ OD ට DR සමාන වෙන විදියට මෙන්න මේ DR රේඛාවක් ඇඳලා BR CR යා කරමු. ඔන්න එහෙනම් නිර්මාණය. මුලින්ම මේව සමාන්තරයි මේව සමාන්තරයි කරගන්න නම් මෙයාව සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරගෙන ඉන්න ඕනේ. එහෙමවත් මේ වැඩ ටික කරගන්න පුළුවන්. හරිද? අපි ලියමු නිර්මාණය. මේක නිර්මාණය. ලියන නිර්මාණය මෙහෙම. OD සමානයි DR. OD සමානයි DR. OD සමානයි DR. වන පරිදි නිර්මාණය ලියන්නේ මේ OD සමානයි DR. වන පරිදි AD රේඛාව දික් කර AD රේඛාව දික් කර BR හා RC යා කිරීම. BR හා RC යා කිරීම. BR හා RC යා කිරීම. යා කරලා විතරයි. ඔන්න මේ ටික වැඩ කරගන්න ඔන්න ඔය වැඩ ටික කරගන්නක් ගාලා ඉතින් මේවා කඩිරි වලින් එන්න ඕනි. කඩිරි හරිනේ. මෙන්න මේ OD සමානයි DR වන පරිදි AD රේඛාව දික් කරලා BR RC යා කරනවා. හරි. දැන් ඔය රූපෙට ඔන්න ඔය වැඩ ටික කරගන්න. කඩිරි වලින් ඔන්න ඔය වැඩේ R ලක්ෂය ලකුණු කරන්න. මේ විදිහට. හරි. දැන් මේ දෙන්න සමාන්තර වෙන්න ඕනි. මේ දෙන්න සමාන්තර වෙන්නත් ඕන. මේ දෙන්න සමාන්තර වෙන්න ඕන. ඒ දෙන්න සමාන්තර වෙන්න නම් මෙයා සමාන්තර ආශ්‍රයක් වුණා වැඩේ හරි. හරි. දැන් අපි ගමු. දැන් සාධනය පටන් ගන්න ලියන සාධනය කියලා. සාධනය. ඔන්න නිර්මාණය ඉවරයි. සාධනය. අරගන්න මෙන්න BRCO චතුරස්‍රය කියලා. BRCO චතුරස්‍රයේ ඔන්නව පටන් ගන්න. BRCO චතුරස්‍රයේ BD සමානයි DC. BD සමානයි DC. BD ට DC සමානයි. දීලා තිබ්බා. D ට. OD ට DR සමානයි. OD ට DR සමානයි. OD ට DR සමාන වෙන්නේ නිර්මාණයෙන්. අපි නිර්මාණයෙන් කරගත්තේ. නිර්මාණයෙන් තමයි මෙයා සමාන වෙන විදියට නිර්මාණය කරගත්තේ. දැන් මේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා BRCO කියන්නේ සමාන්තර ආශ්‍රය. එම නිසා BRCO
සමාන්තර ආශ්‍රයකි. සමාන්තර ආශ්‍රයකි. හේතුව දාන්න මෙතනින් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා. BRCO සමාන්තර ආශ්‍රයක් හේතුව විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා. හරි. දැන් දරුවෝ BRCO සමාන්තර ආශ්‍රයක් බව ඔප්පු කරගත්තනේ. ඒ ඔප්පු කරගත්ත දේවල් රූපෙට දාන්න. ඔප්පු කරගත්ත ටික රූපෙට දාන්න. මෙයාට මෙයා සමාන්තරයි. සමාන්තර ආශ්‍රයක් නම් මෙයා. මෙයාට මෙයා සමාන්තරයි. මොනෝක රූපෙට දාගන්න නැත්නම් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. රූපෙට දාගන්න. මෙතෙන් නිකන් තේරුණා මම තුස්සන්. මෙතෙන්ට නිකන් තේරුණා. මේ චුට්ට තේරුණා. හරි. දැන් ඔන්න මෙයා සමාන්තරයි. මම දැන් ඕගොල්ලන්ට මේක හොඳට පේන්න ඕන නිසා වෙන පාට පෑනකින් ගන්නම්. මෙන්න මේ ත්‍රිකෝණය. හරිද? ඔන්න ඔය ත්‍රිකෝණය දිහා බලන්න හොඳට. ඔන්න ඔය ත්‍රිකෝණය දිහා බලන්න. හරි. ABR ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන් මොකක්ද? ABR ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන් මොකක්ද අපිට? මේ ත්‍රිකෝණේ POට BR සමාන්තරයි. POBR සමාන්තරයි. මේ කොහොමද මේ දෙන්න සමාන්තර වෙන්නේ? මේ දෙන්න සමාන්තරයිනේ. ඒ කියන්නේ මෙයා සමාන්තර ආශ්‍රයක්නේ. අපි ලියමු එතකොට මෙයා සමාන්තර ආශ්‍රයක්. ඒ කියන්නේ මෙන්න මේ OC ට BR සමාන්තරයි. OC BR සමාන්තරයි. ඒ වගේම POC එකම රේඛාවක. එකම සරල රේඛාවක. එහෙම නැත්නම් මෙහෙම කිව්වොත් හරි. BRCO සමාන්තර ආශ්‍රයක් නිසා කියලා. මේ දෙන්න සමාන්තර වීමට හේතුව මෙයා සමාන්තර ආශ්‍රයක්. මේ සමාන්තර ආශ්‍රය සම්මුඛපාද සමාන්තරයි. මේ දෙන්න සමාන්තරයි. අයින මේ දෙන්න සමාන්තරයි. අපි ලියමු හේතුව BR සමාන්තරයි OC. BR සමාන්තරයි OC. BR සමාන්තරයි OC. ඒ වගේම POC එකම සරල රේඛාවක්. BR සමාන්තරයි OC. POC එකම සරල රේඛාවක්. කමාවක් දාලා POC එකම සරල රේඛාවක්. නිසා එක රේඛියයි කියන එක. එකම සරල රේඛාවක් කියන්නේ ඒක රේඛියයි. මෙයාට මෙයා සමාන්තරයි. මෙයා එකම සරල රේඛාවක් නිසා මේ දෙන්න සමාන්තරයි. එම නිසා ඔන්න දැන් මේ දෙන්න සමාන්තරයිනේ. මේ දෙන්න සමාන්තර නිසා පුතේ AP ට PB කොහොමද ලියන්න පුළුවන්? AP බෙදීම PB. කියන්නේ මෙයාට සමාන්තර නිසා මේ ත්‍රිකෝණය ඇතුලේ මේ ත්‍රිකෝණය හරි මේ ත්‍රිකෝණයෙන් මෙයා සමාන්තර නිසා AP ට PB AO ට OR සමානයි. AO ට OR. AO බෙදීම OR. හරි හේතුව දාන්න. ඇයි AO බෙදීම OR වෙන්නේ? ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව ඇඳි රේඛාව මගින් ඉතිරි පාදයක සමානුපාතික ලෙස බෙදයි. ත්‍රිකෝණයක එක් පාදයක සමාන්තර ඇඳි රේඛාව මගින් ඉතිරි පාදයක සමානුපාතික ලෙස බෙදයි. ක්‍රමය මේ කියන්නේ. විලෝමයේ මේ ක්‍රමය. එයා ඒ වගේම අන්තිමට ගන්න අංක 1 කියලා. ක්‍රමය ලියලා ඉවර වෙලා අගින් ලියා ගන්න අංක 1. AP බෙදීම PB සමානයි AO බෙදීම OR. අංක 1. ත්‍රිකෝණයක එක් පාදයක සමාන්තර ඇඳි රේඛාව ඉතිරි පාදයක සමානුපාතික ලෙස බෙදයි. ත්‍රිකෝණයක එක් පාදයක සමාන්තර ඇඳි රේඛාව ඉතිරි පාදයක සමානුපාතික ලෙස බෙදයි. හරි. දැන් ඔය විදියටම මේ ගත්තු විදියටම
මේ ත්‍රිකෝණයට ගන්න ARC ත්‍රිකෝණය මේකට ගන්න. ඔය විදිහටම ලියන්න ARC ත්‍රිකෝණය. හැබැයි මුලින් AQ ට QC කියලා ලියන්න. මුලින් AQ ට QC සමානයි කියලා ගන්න. මම ඔය ටික මහන්නම්. ARC ත්‍රිකෝණයේ AQ ට QC සමානයි කලින් ලියනවා මේ දෙක සමාන්තරයි කියලා. ARC ත්‍රිකෝණේ OQ RC සමාන්තරයි. OQ සමාන්තරයි RC. හේතුව ඇයි මේ දෙන්න සමාන්තර වුණේ? මේ දෙන්න සමාන්තර නිසා. BO සමාන්තරයි RC. BO සමාන්තරයි RC. මේ දෙන්න සමාන්තරයි ඒ වගේම BOQ එකම රේඛාවක්. BOQ එකම සරල රේඛාවක්. එම නිසා මේ දෙන්න සමාන්තරයි. AQ බෙදීම QC. AQ බෙදීම QC සමානයි. AO බෙදීම OR. AO බෙදීම OR. AQ බෙදීම QC AO බෙදීම OR ට සමානයි. හේතුව ලියන්න සරල රේඛාවක් මගින් ත්‍රිකෝණික පාදයක් සමානුපාතිකව බෙදෙන නිසා. සරල රේඛාවක් මගින් සරල රේඛාවක් මගින් සමාන්තර රේඛාවක් මගින් ත්‍රිකෝණයක එක් පාදයක සමාන්තර වෙන රේඛාව ඉදිරි පාදයේ සමානුපාතිකව බෙදෙන නිසා සරල රේඛාවක් නෙමෙයි මට වැරදුනා. හරිද? හේතුව ලියන්න ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර වැඳි රේඛාව ඉදිරි පාදයක සමානුපාතික ලෙස බෙදෙන නිසා. ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර වැඳි රේඛාව ඉදිරි පාදයක සමානුපාතික ලෙස බෙදෙන නිසා. මේ ප්‍රමේයන් පැටලෙන හොඳේ මේ පාඩම් කරගන්න ඕනේ ගලපලා ගන්න. ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර වැඳි රේඛාව ඉදිරි පාදයක සමානුපාතික ලෙස බෙදෙන නිසා. ඒ අංක 2 දැන් 1 හා 2කින් බලන්නකෝ මේ 1යි 2යි බලන්නකෝ 1 හා 2 මම මේ පැත්තේ තියාගත්තේ දෙකම තමයි දැක්කද අර 1 2 තමයි මේ පැත්තේ ලියන් තියෙන්නේ මොනවද දකින්න අපිට පේන්නේ අමාරු හරි කමන්නේ ගන්න අමාරුයි 1 හා 2කින් මෙයා සමානයි නේද AQ ට QC AQ බෙදීම QC නෑ මෙයා AP බෙදීම PB මෙයා මුලින් ලියන්න මෙයා එකට තියෙන්නේ AP බෙදීම PB සමානයි AQ බෙදීම QC ඔන්න මේක ආවා ප්‍රත්‍යක්ෂයි හරි දැන් දරු AP බෙදීම PB AQ බෙදීම QC සමානයි ඒ නිසා PQ සමාන්තරයි BC එම නිසා PQ සමාන්තරයි BC ඕන වැඩේ හරි ඒ නිසා PQ සමාන්තරයි BC හේතුව අද විලෝමය විලෝමය මොකද්ද සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදෙන නිසා තමයි මෙහෙම සමාන්තර වෙන්නේ. හරිද? තේරුණාද? කොහොමද මේ ගාන තේරුණා ළමයි අතස්සන්? තේරුණාද? තේරුන්නේ නැත්te කාටවත්? තේරුන්නේ නැද්ද? හරි. ආයි බලන්න වීඩියෝ එක ආයි බලන්න. එහෙම නැත්නම් ගාන ආයි දැන් ඔය ලියාගත්තු ටික ආයි හදන්න. ටිකක් අමාරුයි.
හරි ඔන්න මේ ක්‍රමයන් දෙකෙන් ගණන් ඉවරයි. දැන් තියෙන සමකෝණී ත්‍රිකෝණ දැන් අර පාඩමේ මාතෘකාවට අදාළ ක්‍රමයන් දෙක කරන්න තියෙනවා. තව ක්‍රමයන් දෙකයි තියෙන්නේ. හරිද? ඒක තව හරියට ගත්තොත් තව දවස් දෙකක්වත් යනවා මේ වැඩේ ඉවර කරන්න. අපි මේකේ ක්‍රමයක් ලියාගෙන ඉමු. පොඩි වෙලාවක් තියෙනවනේ. සමකෝණී ත්‍රිකෝණ වල ක්‍රමයක් ලියා ගන්න. ලියන දැන් උපමාතෘකාව समकोणी त्रिकोण වරහන් ඇතුලේ සමරූපී ත්‍රිකෝණ කියලා කියනවා. समकोणी त्रिकोण එහෙම නැත්නම් සමරූපී ත්‍රිකෝණ. समकोणी त्रिकोण එහෙම නැත්නම් සමරූපී ත්‍රිකෝණ. හරි. මෙන්න මේවට තමයි දරුවෝ සමකෝණී ත්‍රිකෝණ කියන්නේ. කියන්නේ එක ත්‍රිකෝණයක තියෙන කෝණ තුන තවත් ත්‍රිකෝණයක තියෙන කෝණ තුනට සමාන වුණොත් ආන් ඒ ත්‍රිකෝණ වලට කියනවා සමකෝණී ත්‍රිකෝණ. එහෙම නැත්නම් සමරූපී ත්‍රිකෝණ. ඒකේ නතර අංග සම කරද්දී අර කෝ කියලා එකක් ආවේ. එහෙම අවස්ථා නැහැනේ. එහෙම අවස්ථාවක් නැහැ. එතකොට සමකෝණී වෙනවා නම් ඔන්න ඔය කෝණ තුන සමාන වෙනවා. හැබැයි අංග සම නෙවෙයි හොඳේ. समकोणी වෙනවා කියලා කියන්නේ. කෝණ තුන සමාන නම් තවත් ත්‍රිකෝණයක කෝණ තුනට ආන්ගේ ත්‍රිකෝණ දෙක समकोणी වෙනවා කියලා තමයි කියන්නේ. හරි ලියන්න මෙහෙම කරුවක් දාලා එක් ත්‍රිකෝණයක කෝණ තුන එක් ත්‍රිකෝණයක කෝණ තුන එක් ත්‍රිකෝණයක කෝණ තුන තවත් ත්‍රිකෝණයක කෝණ තුනට තවත් ත්‍රිකෝණයක කෝණ තුනට තවත් ත්‍රිකෝණයක කෝණ තුනට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක समकोणी त्रिकोण වේ. එම ත්‍රිකෝණ දෙක समकोणी त्रिकोण වේ. එම ත්‍රිකෝණ දෙක समकोणी त्रिकोण වේ. හරිද? එක් ත්‍රිකෝණයක කෝණ තුන තවත් ත්‍රිකෝණයක කෝණ තුනට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක समकोणी වේ. හරි. මෙන්න මේ රූප දෙක ඇඳ ගන්න තියෙන්නේ. හැබැයි समकोणी ඕක තමයි समकोणी කියන එකෙන් කියන්නේ. රූප දෙක අඳින්න කලින් චුට්ටක් බලා ගන්න. මොකද රූප අඳින්න එක මොකද ඊට කලින් අපි ක්‍රමයේ ලියලා ඉන්න ඕනවා. හරි. ඔන්න මම ත්‍රිකෝණ දෙකක් අඳිනවා. මේක අඳින්න එපා මුලින්ම අහගන්න. ABC ත්‍රිකෝණයක් අනිත් එක PQR. ඒක ටිකක් පොඩියට ගත්තා. PQR. දැන් समकोणी කියන්නේ දරුවෝ මේ ත්‍රිකෝණයේ තියෙන මේ කෝණ තුන අනිත් ත්‍රිකෝණයේ මේ තියෙන කෝණ තුනට සමාන වෙනවා. ඒ කියන්නේ මේ කෝණය මේ කෝණයටම නෑ මේ මොකක් හරි කෝණයක් සමාන වෙන්න ඕන. මම මෙයාටම කියලා ගන්න. මේ කෝණය මේ කෝණ දෙකෙන් එකට කැමතිලා මම මෙයාව ගන්න. මේ ත්‍රිකෝණය මේ කෝණය මම මෙයාට තමයි ඉතුරු වෙන්නේ මෙයාට. ඔන්න ඔහොම සමාන වෙනවනම් ඕන්න ඔය ත්‍රිකෝණ දෙක අපි කියනවා समकोणी වෙනවා කියලා. හරිද? ඒතර අංග සාම්‍යයට මෙහෙම ඉරි කැලි තුනක් තියෙනවනේ. समकोणीයකටත් එහෙම තියෙනවා. නමුත් ඒක ඔයාලගේ සිලබස් එකෙන් අයින් කරලා. ඒක තියෙන්නේ පරණ සිලබස් එකට පමණයි. ඒක समकोणी කියන එක දක්වන්න පුළුවන් මෙන්න මෙහෙම ඉරි කැලි තුනකින්. හරි? ඕක දාන්නේ නැහැ දැන්. කොහොම දාන්නේ නැහැ. ඒ කියන්නේ අලුත් සිලබස් අයින් කරලා දාන්නේ නැහැ මොකද කියන්නේ. පරණ සිලබස් තිබුණා. හරි. මේ ඔන්න ඕක තමයි කියන්නේ समकोणी වෙනවා. එක ත්‍රිකෝණයක තියෙන කෝණ තුන තවත් ත්‍රිකෝණයක තියෙන කෝණ තුනට සමාන වෙනවා කියලා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක समकोणी වෙනවා. හරිද? ඔන්න ඔහොම ත්‍රිකෝණ දෙකක් समकोणी වුණොත් පුතේ මේ ත්‍රිකෝණවල තියෙන අනුරූප පාද අතර අනුපාත සමානුපාත වෙනවා.
අනුරූප පාද අතර අනුපාත සමානුපාත වෙන කියන්නේ මොකක්ද? මෙන්න මේක. මෙන්න මෙහෙම දෙයක්. AB බෙදෙනවා මේ ත්‍රිකෝණේ. දැන් AB පාදයේ ඉන්නේ මෙයාගේ මේ ඡාප තුනක් තියෙන කෝණේ ඉස්සරහනේ. එතකොට මේකේ ඡාප තුනක් තියෙන කෝණය ඉස්සරහා ඉන්නේ PQ. AB බෙදීම PQ සමානයි BC බෙදීම. BC ඉන්නේ තනි ඡාපයක් තියෙන කෝණේ ඉස්සරහනේ. එහෙනම් මේකේ තනි ඡාපයක් තියෙන කෝණේ ඉස්සරහා QR. QR සමානයි AC බෙදීම මෙහා ඉස්සරහා ඉන්න ඡාප දෙක. ඡාප දෙක ඉස්සරහා ඉන්නේ PR. බෙදීම PR. ඔන්න ඔහොම වෙනවා. ඕකට තමයි කියන්නේ සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාද අතර අනුපාත. අනුරූප පාද අතර අනුපාත සමානුපාත වේ. සමානුපාත වේ. සමාන අනුපාත වෙනවා. හරි නේද? ඔන්න ඕක තමයි පුතේ ප්‍රමේය. හරි. දැන් අපි ලියාගත්තනේ මුලින්ම සමකෝණී ත්‍රිකෝණ දෙකක් කියන්නේ මොකක්ද කියලා. ඒ යටතේ ඊළඟට දාන රූලක් දෙකක් ඇරලා ප්‍රමේය 3 කියලා. ප්‍රමේය 3. තුන්වෙනි ප්‍රමේය. රූල් දෙකක් විතර ඇරලා රූලක් හරි දෙකක් ඇරලා දාන ප්‍රමේය 3. හරි. ප්‍රමේය 3 යටතේ ලියන්න මෙහෙම. සමකෝණී ත්‍රිකෝණ දෙකක. සමකෝණී ත්‍රිකෝණ දෙකක. ලියාගෙන යන්න තියෙන මේක. සමකෝණී ත්‍රිකෝණ දෙකක. අනුරූප පාද අතර අනුපාත. අනුරූප පාද අතර අනුපාත. අනුරූප පාද අතර අනුපාත සමානුපාත වේ. සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාද අතර අනුපාත සමානුපාත වේ. අනුරූප පාද සමානුපාත වේ කියලා කියන්න පුළුවන්. ඕකම කෙටියෙන් මෙහෙම කියන්න පුළුවන්. ඔය දැන් මම ඕක හුරු වෙච්ච විදිය මෙන්න මෙහෙම කෙටියෙන් කියන්න පුළුවන්. සමකෝණී ත්‍රිකෝණ දෙක අනුරූප පාද සමානුපාත වේ කියලා. සමානුපාතික වේ. අනුරූප සමකෝණී ත්‍රිකෝණ දෙක අනුරූප පාද සමානුපාතික වේ කියලා කෙටියෙන් කියන්න පුළුවන්. දැන් මට ඕක කියුනේ ඔය විදියට. මට මතක තිබිච්ච විදියට. හරිද? මේ ගැටලුවක් නැහැ. අපි අර වරහන් ඇතුලේ ලියනකොට කෙටි කරලා ලියන්නේ. දැන් ඔය ලොකු එක පොඩ්ඩක් ෂෝට් කරලා වරහන් ඇතුලේ ලියද්දි ලියන්නේ. ඒක ගැටලුවක් නැහැ. හරි. දැන් පුතේ අඳින්න මේකයි ඇඳලා මෙන්න මේ දෙක අඳින්න කොහොමද? මේ දෙක අඳින්නකො රූපද? ඔය අනුරූප පාද අනුපාත සමානුපාත වෙන්න නැත්නම් අනුරූප පාද සමානුපාත වෙන්න නම් අනුරූප පාද සමානුපාත වෙන්න නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. A කෝණයට P කෝණය සමාන වෙන්න ඕනේ. A කෝණය සමානයි P කෝණයද B කෝණය සමානයි Q කෝණයද C කෝණය සමානයි R කෝණයද නම් ඔන්න ඔහොම වෙනවා නම් තමයි අර අනුපාත සමානුපාත වෙන්නේ. AB බෙදීම PQ සමානයි BC බෙදීම QR සමානයි AC බෙදීම PR. ඕන ඔහොම වෙයි. මේකත් ලියලා කොට කරගන්න. රූප දෙක ඇඳලා මම ලියලා කොට කරගන්න. අනුරූප පාද සමානුපාත වෙනවා. සමකෝණී ත්‍රිකෝණ දෙකක.
හරි. ඕක මම ජ්‍යාමිතිය පොතේ ඔයාලට දීලා ඇති ෂෝට් නෝට් එකේ හිතන්න ඒ විදිහටමද සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාද අතර අනුපාත සමානුපාත වෙනවා. ඒ විදිහට තමයි දීලා තියෙන්නේ. සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාද අතර අනුපාත සමානුපාත වෙයි කියලා. හරි. මෙන්න මෙහෙම වෙනවනම් අනුපාත සමානයි සමානුපාත වෙනවා. සමානයි නෙමෙයි සමානුපාත වෙනවා කියලා කියන්නේ. ඔය ක්‍රමය හරියට ලියන්න ඕනි කෙටි කරන්න පුළුවන් ටිකක්. හරිද? ලියාගෙන ඉවරයිද මේ ටික? මේ කොහොම කිව්වට එච්චර තේරෙන්නේ නැහැ. ඔය ගණන් වලින්ම තේරෙනවා. මෙහෙම වෙනවනම් මේ කෝණ සමානයි මේ කෝණ සමානයි මේ කෝණ සමානයි වෙනවනම් ඔන්න ඔය අනුරූප පාද අතර අනුපාත සමානයි. ඒ කියන්නේ අනුරූප පාද අතර අනුපාත සමානුපාත වෙනවටම කියනවා අනුරූප පාද සමානුපාත වෙනවා කියලා. අනුරූප පාද සමානුපාත වේ. ඒතර අනුපාත කියන කෑල්ල හලන්න. හලලා අනුරූප පාද සමානුපාත වේ කියලා කෙටි කරන්න පුළුවන්. හරි. හරි. ඊළඟට මේ තව දෙයක් කියලා දෙන්න ඕන. මේ ත්‍රිකෝණ දෙකක් අංග සම වුණා. ත්‍රිකෝණ දෙකක් අංග සම වුණොත් සමකෝණී වෙනවද? ඒ කියන්නේ මේ කෝණ. දැන් හිතන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණා කියලා. අංග සම වුණොත් සමකෝණී වෙනවද? ඒ කියන්නේ මේ කෝණයට සමානයි, මේ කෝණයට සමානයි, මේ කෝණයට සමානයි වෙනවද නැද්ද? ත්‍රිකෝණ දෙකක් අංග සම වුණා. මොකද කියන්නේ? කල්පනා කරලා කියන්නේ. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සියල්ල සමානයි. එහෙනම් අනුරූපාංග සියල්ල සමාන නම් අංග සම වුණොත් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. මේ කෝණයට සමානයි, මේ කෝණයට සමානයි, මේ කෝණයට සමානයි. එහෙනම් අංග සම ත්‍රිකෝණ සමකෝණී වෙනවම තමයි. හරිද? ඊළඟ ප්‍රශ්නේ. සමකෝණී වුණු පළියට අංග සම වේයයි කිව හැකිද? සමකෝණී වුණු පළියට අංග සම වුණ වෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඉතින් කෝ කියලා අවස්ථාවක් තියෙන්නේ නැහැ. කෝ එහෙම අවස්ථාවක් තියෙන්නේ බෑ. එහෙනම් අංග සම වෙනවා කියන්නේ. සමකෝණී වුණු පළියට අංග සම වේයයි කියන්න බෑ. හරිද? පැහැදිලි මං කිව්ව කතාව. අන්න ඒකත් අපි කරුවක් දාලා ලියාගමු යටින් රතු පාට පෑනෙන්. අංග සම ත්‍රිකෝණ මෙතනින් පස්සේ යටින් ලියන්නේ. අංග සම ත්‍රිකෝණ සමකෝණීද වේ. ඊළඟ පෙළියේ නමුත් සමකෝණී ත්‍රිකෝණ අංග සම වේයයි කිව නොහැක. නමුත් සමකෝණී ත්‍රිකෝණ අංග සම වේයයි කිව නොහැක. හැබැයි අංග සම වුණොත් සමකෝණී වෙනවා. සමකෝණී වුණු පළියට අංග සමයි කියලා කියන්න බෑ. ආන් එක මතක තියාගන්න. අංග සමයි නම් සියලු කෝණ සමානයි, සියලු පාද සමානයි. එහෙනම් සමකෝණී සමරූපී වෙනවා. සමකෝණී කියන්නේ ඒක ත්‍රිකෝණේ තියෙන කෝණ තුන අනිත් ත්‍රිකෝණේ තියෙන කෝණ තුන සමානයි. ඉතින් අංග සම වුණාම ඔය කෝණ සියල්ල ඔක්කොම සමාන වෙනෝනේ. මෙයා අනුරූප කෝණයේ සෙට් එක සමාන වෙනෝනේ. හරි. සමකෝණී වුණා කියලා අංග සමයි කියන්න බෑ. හරි. ඔන්න තියරි ටික නම් ඉවරයි. ක්‍රමයක් ඉවරයි. දැන් තියෙන්නේ ගණන් හදන්න. ගණක් දෙකක් දෙන්නද ඊළඟ දවසේම ගණන් ටික දෙන්නද? මොකද කියන්නේ? ඔයගොල්ලෝගේ කැමැත්ත. ගණන් මෙතන කෙටි ප්‍රශ්න නම් 6ක් තියෙනවා. ගාණක් දෙන්නද
ඊළඟ දවසේම හදන්න. ඊළඟ දවසේ හදන්න. හරි. හරි එහෙනම් ගණන් ටික ඊළඟ දවසේ කරන්න තියෙන්නේ ඔන්න ප්‍රමේයන් 3ක වැඩ ඉවරයි. හරිද? මේකෙනුත් ගණන් ටිකක් හැදුවම ඔය ප්‍රමේයත් නිකන් චූටි දෙයක් බවට පත් වෙනවා. හොඳ. මහාවට තිබ්බට ගණන් හරි ෂෝක්. හරිද? අර අන්තිම ගහරියට එනකොට තියෙන ගණන් ෂෝක් අරු පේනවා. ඒක වෙනම කතාවක්. හරිද? කොහොමද ඉතින් අන්තිම ගාන වගේ එනකොට අන්තිම ගාන දෙක කියන්නේ අමාරු ස්ටෑන්ඩඩ් මට්ටමේ ගාන. ඒක ඉතින් ඕන පාඩමක හැටි. හරි ඒව ගණන් ගන්න එපා. එහෙම තමයි. හරිද? මේකේ ආරම්භය සුන්දරයි. අවසානයේ ටිකක් එද්දි ඉතින් පොඩ්ඩක් අසීරු වෙනවා. වෙනම කතාවක්. හරිද? හරි කොහොම හරි කරගෙන යන්න තියෙන්නේ. අමාරු ගණනුත් හදන්න ඕනේ. නැත්නම් ඉතින් හැමදාම ලේසියව කරලා වැඩක් නැහැ. හරි එහෙනම් හැමෝටම ආයිබෝවන් පුතේ උස්සන්නයි. මම දවසක් බලලා ඔයගොල්ලෝ දාපු මැසේජ් වලින් බලලා දාන්නම්. හරි